අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව. නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්වත්නි, මේ වෙලාවේ අපි ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි නිපාතයට අයිති දේශනාවක්. මේ දේශනාව සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටිද්දී බදාලේ. මේ දේශනාවේ නම දුක්ඛතා සූත්‍රය. දුක්ඛතා කියන්නේ කතා කරන්න අමාරුයි කියන එකයි. කතා කරන්න කැමති නෑ. අමාරුවෙන් කතා කිරීම දුෂ්කතා තමයි පාලියෙන් අපි දුක්ඛතා සූත්‍රය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, මහණෙනි, පුද්ගලයෝ 5 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයන් 5 දෙනාත් එක්ක ඒ පුද්ගලයාට මේ කතාව කරගන්න අමාරුයි අපිට. ඒ පුද්ගලයාත් එක්ක ඒ කතාව කරන්න බෑ. ඒ පුද්ගලයෝ 5 දෙනා විස්තර කරනවා ඒ දුෂ්කතාවට අයිති පුද්ගලයෝ ගැන. ඊට පස්සේ සුකතා කියන්නේ පහසුවෙන් කතා කරන්න පුළුවන් පුද්ගලයෝ 5 දෙනෙක් ගැනත් කතා කරන්න අමාරු පුද්ගලයෝ 5 දෙනෙක් ගැනත් දේශනා කරනවා. මේකේ ඒ දුක්ඛතාවට දුෂ්කතාවට කතා කරන්න අමාරු පුද්ගලයෝ 5 දෙනා විස්තර කරනවා. අසද්දස්ස භික්කවේ සද්ධා කතා දුක්ඛතා. ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන්න බෑ කියනවා. එතකොට ඒක දුෂ්කතාවක්. දුස්සීලස්ස සීල කතා දුක්ඛතා. දුස්සීල කෙනෙක් එක්ක සීලේ කතා කරන්න බෑ කියනවා. ඒක දුෂ්කතාවක්. අපස්සුතස්ස භික්කවේ බාහුසච්ච කතා දුක්ඛතා. අල්පශ්‍රුත ධර්මඥානයක් නැති කෙනෙක් එක්ක විස්තර වශයෙන් දහම් කරුණු කතා කරන්න බෑ කියනවා. මේක දුෂ්කතාවක්. මච්චරියස්ස ඡාග කතා දුක්ඛතා. මසුරු කෙනෙක් එක්ක ත්‍යාගය ගැන කතා කරන්න ගියාම යාත් එක්ක ඒක කරගන්න බෑ කියනවා. දුප්පඤ්ඤස්ස ප්‍රඥාව නැති කෙනෙක් එක්ක පඤ්ඤා කතා දුක්ඛතා. ප්‍රඥාව ගැන කතා කිරීම දුෂ්කතාවක්. මේක මේ ලෝකේ ඕනෑම කාලයක බුද්ධ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි මේක දකින්න ලැබෙන පොදු එකක්. මේකේ බුදුරජාණන් වහන්සේ අහනවා, කස්මාච භික්කවේ අසද්දස්ස සද්ධා කතා දුක්ඛතා. මහණෙනි, කවර කරුණක් නිසාද මේ ශ්‍රද්ධාව නැති එක්කෙනත් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරගන්න බැරි? හේතුව මොකද? අසද්දෝ භික්කවේ සද්ධා කතාය කච්චමානාය අபிසජ්ජති. ශ්‍රද්ධාව ගැන අශ්‍රද්ධාවන්ත කෙනෙක් එක්ක ශ්‍රද්ධාව නැති කෙනෙක් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරාම එයා කෝප වෙනවා, කේන්ති ගන්නවා, කුප්පති, කිපෙනවා, ව්‍යාපජ්ජති, තරහ ඇති කර ගන්නවා,
පතිත්ථීයති ඊට විරුද්ධව නැගී හිටිනවා. කෝපංච දෝසංච අපච්චංච පාතු කරෝති. කෝපයත් ද්වේෂයත් සතුට බවත් පහල කරනවා. මක්නිසාද තංගිසෝ භික්කවේ ශ්‍රද්ධා සම්පදං අත්තරින සම්පස්සති. තමන් තුළේ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ. මොකද හේතුව තමන් තුළ ඒ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නච ලබති තතෝ නිදානම් පීති පාමෝද්දං. ශ්‍රද්ධාව නැති නිසා යාට ඒ ශ්‍රද්ධාව ගැන කතා කරනකොට සතුටක් උපදින්නේ නැහැ. තස්මා අස්සද්දස්ස සද්ධා කතා දුක් කතා. ඒ නිසා ශ්‍රද්ධාව නැති එක්කෙනෙකුට ශ්‍රද්ධා කතාව දුක් කතාව. ශ්‍රද්ධා කතා කියන්නේ මොකද්ද? ඔව් ගෞතම බුදුරජාණන් වහන්සේ ගැන අපි ගුණ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ කරුණෙන් අරහං වනසේක. මේ කරුණෙන් සම්මා සම්බුද්ධ වෙනසේක. මේ කරුණෙන් විද්‍යාචරණ සම්පන්න වනසේක. මේ කරුණෙන් සුගත වනසේක. මේ කරුණින් ලෝකවිදූ වනසේක. මේ කරුණින් අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක. මේ කරුණින් සත්තා දේව මනුස්සානං වනසේක. මේ කරුණින් බුද්ධ වනසේක. මේ කරුණින් භගවා වනසේක කියලා අපි කියනවා. ඊළඟට අපි ධර්මයේ ගැන කියනවා. මේ ධර්මය හරිය වටින එක. මනාකොට දේශනා කරපු එක. සුවාක්ඛාතයි. මේ කරුණ නිසා මේ ධර්මයේ සම්දිට්ඨිකයි. මේ කරුණ නිසා මේ ධර්මයේ අකාලිකයි. මේ ධර්මයේ මේ කරුණ නිසා ඕපනායිකයි. ඔව් එහි පස්සිකයි ඕපනායිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි. නෝනැති අයට මේක තේරුම් කරලා අවබෝධ කරගන්න පුළුවන් එකක් කියලා අපි කියනවා. ශ්‍රද්ධාවෙන් කියනවා. ඊළඟට මේ මාර්ගඵලලාභී ශ්‍රාවකයන් ගැන කතා වෙනවා. මේ කරුණින් ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. මේ කරුණින් ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. මේ කරුණින් ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. සාමජීපටිපන්නය ආදී වශයෙන් අපි ගුණ කියනවා. ශ්‍රද්ධාවේ පිහිටපු නැති කෙනාට කෙනා ඉස්සරහා ඒ ශ්‍රද්ධාව පිහිටපු නැති කෙනා ඉස්සරහා අපි මේ ගුණ කියනකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න ගත්තොත් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව නැති එක්කෙනා ඉස්සරහා එයා ඒක බොහොම අගයි කියලා අනුමෝදන් වෙනවද සමාදන් වෙනවද? අනේ යන්න කියලා අනිත් පැත්තට කියන්න ගන්නවද? අනිත් පැත්තට කියන්න ගන්නවා. ඕගොල්ලෝ දන්නේ නැහැ කියලා කියන්න ගන්නවා. එතකොට යාට පේන්නේ ශ්‍රද්ධාව නැති එක්කෙනාට පේන්නේ මොකද්ද? ඇදයක්මයි පේන්නේ. ඇදයක්මයි පේන්නේ. ඊට පස්සේ ශ්‍රද්ධාව නැති එක්කෙනාට අර ශ්‍රද්ධාවන්තව ගුණ කියනකොට මේක උහුලගන්න බෑ. ඊට පස්සේ යාට මොකද වෙන්නේ? කේන්ති යනවා. ඊට පස්සේ යා කුපිත වෙලා හතුරෙක් වගේ විරුද්ධව නැගී හිටිනවා. විරුද්ධව නැගී හිටලා බයින්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකක්ද එතන ඇති වෙන්නේ? රණ්ඩුවක් හට ගන්නවා. ඔබට මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා මේ කාලේ. බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඔබට මතක ඇති ධනංජානී කියලා බ්‍රාහ්මණ පින්වතියක් හිටියා. අමතිස්සේ මෙයාගේ කටේ තිබුණේ මොකද්ද? නමෝ බුද්ධාය කියන වචනේ. ධනංජානී බ්‍රාහ්මණියට කාය පැකිලි වැටෙන්න ගියත් එයාගෙන් කියවෙන්නේ නමෝ බුද්ධාය කියලා. ඒක ඇහෙනකොට අර බ්‍රාහ්මණයාට කේන්ති ගිහිල්ලා බනිනවා. ඒ මොකද හේතුව? ශ්‍රද්ධා නැති කෙනාට තමා තුළ ශ්‍රද්ධා සම්පත්තිය දකින්නේ නැහැ. දැන් අපි ගත්තොත් වෙන මතයක ඉන්න කෙනෙක්. ඉස්සරහ අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්න කිව්ව. එයා කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. එයා හරි අමාරුවෙන් අහන එයාගේ කනට කටු අයින්නවා වගේ. එයා හරි අමාරුවෙන් අහගෙන ඉන්නේ චිත්ත පීඩාවෙන් අහගෙන ඉඳලා එයා කැමති කොහොම හරි ඒක යට කළා වෙන දෙයක් කියන්නේ එක්ක වෙන දෙයක් කතා කරන්න එක්ක යාට පුළුවන් තරම් ඈනුම් යනවා. ඒ වෙලාවට ඒකෙන් තේරෙන්නේ යා ඒ කතාවට කැමති නෑ. මොකද හේතුව තමන් තුළේ ශ්‍රද්ධා සම්පත්තිය නෑ. එහෙනම් මතක තියාගන්න ශ්‍රද්ධාව කියන්නේ සම්පත්තියක්. ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. තමන්ට ලැබිලා තියෙන වස්තුවක්.
ලාභයක්. ශ්‍රද්ධා ලාභය කියලා අපි කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධා ලාභය තියෙන කෙනාට මේ ශ්‍රද්ධාවෙන් කතා කරද්දී මොකද වෙන්නේ? ප්‍රීතිය හට ගන්නවා. දැන් සමහරු මට ඇවිල්ලා කියනවා අනේ ස්වාමීනි මට බණ අහගෙන ඉන්නකොට කඳුළු වෙනවා කියනවා. මොකද හේතුව? ශ්‍රද්ධාව මං කෝ ඔයාට විතර නෙමෙයි මටත් එහෙම තමයි කිව්වා. ධර්මය අහනකොට ධර්මයේ කියවනකොට කඳුළු වෙනවා. ඒ මොකද හේතුව? ශ්‍රද්ධාව. ඒක ශ්‍රද්ධා සම්පත්තිය. සමහරු එහෙම කඳුළු වෙනකොට ලැජ්ජාවටපත් වෙනවා. අනේ මට මේ කඳුළු වෙන්නේ මේ මොකද්ද දන්නේ? ඇයිද දන්නේ? ඒක වරදක්ද දන්නේ? ඒක වරදන්නේ මේ ශ්‍රද්ධාවමයි. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ ඔබ දැකලා ඇති සමහර ශ්‍රාවකයන් රහතන් වහන්සේලා පවා එක්තරා තැනක තියෙනවා මට මතකයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන ඉඹ සිරිපතුල් පිරිමැදමින් අත් දෙකෙන් අනේ ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමීනි මම අඤ්ඤා කොණ්ඩඤ්ඤ කී කියනවා. මේ මොකද්ද මේ ප්‍රකට කරන්නේ? ශ්‍රද්ධාව ප්‍රකට කරන්නේ. මේ ශ්‍රද්ධාව ගැන හොඳ තැනක් තියෙනවා මෙන්න මෙතන. මේකේ තියෙනවා මේ අන්තිමට බුදුරජාණන් වහන්සේ ගැන කියලා කවුද පිංගිය අහනකට බාවරී කියන බ්‍රාහ්මණිය අහනවා පින්වත් පිංගිය ඔබ දැන් කියනවා ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ ගින් වෙන් වෙලා වාසය කරන්නේ නැහැ කියලා. මේක කියනවා ඒ බාවරී අහනවා පින්වත් වූ පිංගිය ඔබ මොහොතක් හෝ එතුමන්ගෙන් වෙන් වී කල් ගෙවන්නේ කිම? ඒ ගෞතම යානෝ ලොව උතුම් පැනවතානෝ නම් ඒ ගෞතම යානෝ ලොව මහා නැනවතානෝ නම් කාලයකට අයිති නොවන මෙහිදී මාත් දකින්ට හැකි සදහම් පවසුවා නම් ලොවේ සිටින යම් කෙනෙකුන් ගෙවා දැමූ හැමතන්හා කෙලෙස් වදුරුත් නැති කළ ඒ බුදු සමිදානන් නම් උන්වහන්සේ ගැන උපමා නැතිනම් මේක අහනවා උපමා නැති කෙනාගෙන් වෙන් වී ඔබ මේ ආවේ මොකද මෙච්චර දුර උන්වහන්සේව දාලා ආවේ මොකද? පිංගිගෙන් අහනවා එයාගේ ගුරුවරයා අහනවා බාවරී කියන බ්‍රාහ්මණයා. එතකොට පිංගිය කියනවා මෙහෙම කාලයකට අයිති නොවන මෙහිදී මා දකින්ට හැකි සදහම් පවසාලු මට ලොවේ සිටී විද කිසිවෙක් ගෙවා දැමූ හැම තණ්හා කෙලෙස්ව දුරුත් නැති කළ ඒ බුදු සමිදානන් ගැන පවසන්නට නැත උපමා. පින්වත් බමුණාණෙනි මම ඒ බුදු සමිඳුන්ව දකිමි නිතරම මාගේ මනසින්. ඒ බුදු සමිඳුන්ව දකිමි නිතරම මාගේ දෑසින්. නොපමා වී මා වසමින් දිවරෑ දෙක්හිම වෙහිසි රෑ කල් ගෙවමින් ඉන්නේ ඒ උත්තමයන් හට වඳිමින්. මම මගේ සම්බුදු සමිඳුගෙන් වෙන් වී වාසය නොකරමි. දැක්කද මේ සද්ධාවට ආපු එක්කෙනාගේ ලක්ෂණය? සද්ධාවට ආවනම් ඒ සද්ධාවට එන එක තමයි අමාරු. දැන් අපි ඔය ශ්‍රද්ධාවන්ත පින්වතුන් කියලා අපි කිව්වට ශ්‍රද්ධාවට එන එක පැවිදියටත් අමාරුයි. ගිහියටත් අමාරුයි. මේ ධර්ම වචන කතා කර පමණින් කෙනෙකුගේ ශ්‍රද්ධාව ප්‍රකට වෙන්නේ නැහැ. ප්‍රකට වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව කියන එක ගැන හොඳ ලස්සනට තියෙනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා හැමතිස්සෙම ඉන්නේ තෙරුවන්ගේ පැත්තෙමයි. තෙරුවන්ට විරුද්ධව පැත්තකට යන්නේ නැහැ යා. ශ්‍රද්ධාව තියෙන කෙනා හැමතිස්සෙම කෙලෙයි ගුණත් එක්කනේ ආන්නේ. කෘතගුණ දන්න කෙනෙක් ශ්‍රද්ධාව තියෙන කෙනා. එක තැනක තියෙනවා මට මතකයි ඉසිදත්ත පුරාණ ඉසිදත්ත දෙන්න වගේ මට මතකයි එයාගේ ශ්‍රද්ධාව ගැන එයා කියනවා මුළු ලෝකෙම එක පැත්තක් වුණා. බුදුරජාණන් වහන්සේ එක පැත්තක නම් එයා ඒ පැත්ත ගන්නවා කියලා. ශ්‍රද්ධාවන්ත කෙනා ඒ වගේ. ශ්‍රද්ධා නැති කෙනාට ශ්‍රද්ධා කතාව දුෂ්කතා. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු නම මොකද්ද? දුෂ්කතා. දුෂ්කතා කියන්නේ එයාට ගැළපෙන්නේ නැහැ ඒ කතාව. ශ්‍රද්ධාව නැති කෙනාට. මොකද හේතුව තමන් තුළ ශ්‍රද්ධාව, සද්ධා සම්පත්තිය තමන්ට දකින්න ලැබෙන්නේ නැහැ. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කෙනා අර ශ්‍රද්ධා කතාව ඇහෙනකොට එයාට කනට මීවක් කරනවා වගේ කියනවා. ඉතින් එයාට මිහිරි ශ්‍රද්ධා කතාව.
මට හොඳට මතකයි මා තුළ ශ්‍රද්ධාව පිහිටලා තිබිච්ච බව මට දැනෙච්ච අවස්ථාවක්. මම ගියා ඔය 1994 මේ හිමාලේ ඉන්න කාලේ රිෂිකේස් වල මේ පුංචි කුටියක මම හිටියා. මම මේ ඉක්මනට ධර්ම අවබෝධ කරන්න කියලා ඒ කාලේ මට නොතේරුම් කමට ගිය ගමන. ඉතින් මට හැමදාම ඇහෙනවා භජන. අර ගංගානම් ගංගායිනේ ඒගොල්ලෝ හැමතිස්සෙම අර ස්පීකර් දාලා හැමතිස්සෙම ඇහෙන්නේ දෙවියන් ගැන කියන ප්‍රශස්ති ගායනා. භජන ඇහෙනවා. ඇහෙනකට ඇහිට මට දවසක් එකපාරට වගේ හිතට නිකන් කඩාගෙන වැදුනා වගේ. අනේ මට ඇහෙන්නේ නෑනේ. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ. ඇහෙන්නේ නෑ ඔබට අදත් ඇහෙන්නේ නෑ ගියොත්. ඒ කොහේවත් ඇහෙන්නේ නෑ. ඒතර මට හිතුණා අනේ මට බැරි වෙලාවත් මම මැරුණොත් මට බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ ඇහෙන තැනක ඉපදින්න ලැබෙන්නේ. ඒ කාලේ මම දන්නේ නැතුව මම එහෙම හිතුවා. ඒතර ශ්‍රද්ධාව තිබෙනවා නම් එයා ඒ බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ පවා මට ඇහුනේ නෑ කියන්නේ. ඒතර කොච්චර තනිවීමක්ද ජීවිතේ. එතකොට ශ්‍රද්ධාවන්තයාට තමයි ඒක ඇති වෙන්නේ. ශ්‍රද්ධා රහිත කෙනාට ඒව ගානක් නෑ. දේවදත්තල කෝකාලිකල වගේ. ඒව ගානක් හිටින්නේ නෑ. කෝකාලිකල බුදුරජාණන් වහන්සේගේ අවවාද ඒක තඹයකට ගණන් ගත්තද? නෑනේ. තඹයකට ගණන් ගත්තේ නෑ. වැඩකුත් නෑ. අර ලාභේ විතරනේ බැලුවේ. ලාභ සත්කාර විතරයි බැලුවේ. එතකොට ශ්‍රද්ධාව තිබෙන කෙනාට ශ්‍රද්ධා කතා, ශ්‍රද්ධාව කතා සුකතා, ශ්‍රද්ධා නැති කෙනාට දුෂ්කතා. දැන් එහෙනම් අපිට මේ ශ්‍රද්ධාව ඇති පිරිසත් එක්ක කතා කරන ලැබීම තමයි අපට ජීවිතයක ලැබෙන ලොකුම දේ. ශ්‍රද්ධාව කියන්නේ විවෘත මනසක් තියෙනවා නම්, අවංක නම්, ඍජු ගුණයකින් යුක්ත නම් එයත් එක්ක ඕන එකක් කතා බස් කරන්න පුළුවන්. ඒ කෙනා බොහොම විවෘතයි, අවංකයි, ඍජුයි. ආන්නේ කෙනා උදෙසා තමයි බුදුරු පහළ වෙන්නේ. ඒ කෙනා ධර්ම කතාව වේදෙනවා. ධර්ම කතාව වේදෙනකොට ඔන්න ශ්‍රද්ධාව ඇති වෙනවා යාට. ඔන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධා ජාතෝ උපසංකමති. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි යා ධර්මයේ ඔය යන්නේ. ශ්‍රද්ධාව නැති එක්කෙනාට ශ්‍රද්ධා කතාව දුෂ්කතා. ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ ශ්‍රද්ධාව නැතිකම කියන්නේ මිනිස්යාට මහා දිලිඳුකමක්. මහා අවාසනාවක්. මහා අලාභයක්. මහා නොලැබීමක්මයි. දැන් දහම් කතාවේ දෙනකටත් එහෙමයි. දවසක් මට මතකයි මම කෙනෙක් සමග ධර්ම කතාවේ ධර්මයට ප්‍රශංසා කළා මම. ප්‍රශංසා කරා මෙයා විරුද්ධ වුණා. ඔයා කොහොමද දන්නේ? ඔච්චර පැහැදිලිවට මක් කළාද ඔයාට කියලා මගෙන් අහනවා. අහනවා මේ ආනන්ද හාමුදුරන්ට වැරදුනද කවුද දන්නේ? දැන් බලන්න මොකක්ද මේ ප්‍රකට කරන්නේ? අශ්‍රද්ධාව, ශ්‍රද්ධාව නැතිකම. බේ මං ඇඟට නොදීනි කිව්වා. මං ඇඟට නොතීරි කිව්වා. එහෙනම් ඉතින් ආනන්ද හාමුදුරන් නෙමෙයි කෝ වරදින්නේ. කාටද? බුදුරජාණන් වහන්සේට කිව්ව වරදි නෑ. බුදුරජාණන් වහන්සේ තමයි මතක තබා ගැනීමේ ශක්තිය අතරින් අග්‍ර කෙනා කියලා ආනන්ද හාමුදුරන්ව තේරුවේ. ආනන්ද හාමුදුරේ වරදුනා නම් ඉතින් එහෙනම් කාටද වැරදිලා තියෙන්නේ? මං එහෙම කිව්වා කියලා තමයි අන්තන් යාව නිහඬ කරගත්තේ. එතකොට ඒ ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාව නැති කෙනාට ධර්මයේ කතා කරන එකට හිතට අල්ලන්නේ නෑ ඒක. ඒක අල්ලන්නේ නෑ හිතට. දවසක් මේ ළඟදී කෙනෙක් ආවෙහි. එතකොට මං කැලේ ඉන්නේ. මට යම් කිසි කාරණයක් අවබෝධ වෙලා තියෙනවා. මම ඉතින් ආවේ මේ විදර්ශනාව ගැන මට ගැටලු ටිකක් තියෙනවා අහගන්න. මොකද ඒ ගැන කියන්නේ? මං කිව්වා සංයුත්ත නිකාය 3 පංච උපාදානස්කන්ධේ විදර්ශනා කරන හැටි තියෙනවා. සංයුත්ත නිකාය 4 සලායතන සංයුත්තේ ආයතන වශයෙන් විදර්ශනා කරන හැටි තියෙනවා. සංයුත්ත නිකාය 2 අභිසමය සංයුත්තේ පටිච්චසමුප්පාද විදර්ශනා කරන හැටි තියෙනවා. තවත් උනේ නම් මේ සංයුත්ත නිකාය 2ේම ධාතු සංයුත්තේ විදර්ශනාව තියෙනවා. ඔච්චරයි මම දන්නේ කිව්වා. නෑ එහෙම නෙමෙයි කිව්වා දැන්. මම එහෙම නෙවන එක මම දන්නේ නෑ කිව්වා. තාවුණාද කියන්න තියෙන එක මම වෙන මොකුත් මට කියන්න නෑ. කතා කරගන්න බෑ අපිට ධර්ම කතාව. මොකද හේතුව? ශ්‍රද්ධාව නෑ. ශ්‍රද්ධාව නැති නිසා මම අර විදිහේ උත්තර දෙන්නේ.
මොකද මට තේරෙනවා දැන් අපේ වචනේ වල්ල ගන්න මේ ඉන්නේ. වචනෙත් එක්ක අල්ලලා මේ පටලෙවිල්ලක් හදාගන්න ඉන්නේ. ඉතින් මම කිව්වා මෙච්චරයි කිව්ව කතා කරන්න තියෙන්නේ. දැක්කද ශ්‍රද්ධා නැති කෙනාත් එක්ක ශ්‍රද්ධාව ගැන කතා කරන්න බෑ. එක්ක කියනවා පොතෙන් එන්න එපා කියනවා. අවබෝධයෙන් කතා කරන්න කියනවා. මොකද හේතුව අර ධර්ම කතාවේ ශ්‍රද්ධාව පිහිටන්න තියෙන බැරිකම. සංඝයා ගැන උනත් එහෙමයි. ආරි සංඝරත්නය ගැන කතා කළාම බඩින්න ගන්නවා. හිත පහදවා ගන්නෑ. ඒ නිසා ශ්‍රද්ධාව නැතිකම කියන්නේ ජීවිතේට මහා අවාසනාවක්. මහා පාඩුවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා දුස්සීල කෙනාට සීල කතා දුස්කතා. දුස්සීල කෙනා කැමති නෑ. ඔව් සීලය ගැන කතා කරන්න කැමති නෑ. සීලේ පිහිටනවාට අනිත් අය කැමති නෑ. සීලය ගැන කතා කරන්න කිව්වොත් මොකද වෙන්නේ? එයා ඒ අනිත් එක්කනත් එක්ක සීලය ගැන කතා කරන එක්කනත් එක්ක තරහ වෙනවා. දුස්සීල එක්කනා කිපෙනවා. තරහ වෙනවා. හතුරෙක් වගේ නැගී හිටිනවා. එතකොට දුස්සීල කෙනා අගය කරන්නේ මොකද්ද? දුස්සීලකම දැන් කාලේ ඔය සිල් රැකලා කරන්න බෑ කියනවා. අහලා නැද්ද බේවා? ඔව් දැන් කාලේ ඔය සිල් රැකලා කරන්න බෑ කියනවා. ඔහොම කරන්න බෑ කියනවා. ওই විදිහට කරන්න බෑ කියනවා. දැන් වෙනස් වෙලා කියන ලෝකෙ. දැන් අලුත් ලෝකෙට ගැලපෙන ආකාරයට අපි ඉන්න ඕනේ කියනවා. එම් කියන්නේ අහලා නැද්ද? ඔය කෙනෙක් දුස්සීල කෙනා හැමතිස්සෙම සිල්වතා තමයි සිල්වතිකට අනුග්‍රහ කරන්නේ. සිල්වතා සිල්වතිකට අනුග්‍රහ කරන්නේ. සිල්වතා තමයි සිල්වතුන්ට උපකාර කරන්නේ. දුස්සීල කෙනෙක් සිල්වතුන්ට උපකාර කරන්නේත් නැහැ. සිල්වතුන් බිහි කරන්න ඕන කමක් ඇත්තෙත් නැහැ. බිහි කරන්නේත් නැහැ. එතකොට සීලවන්ත කෙනා තමයි ඒ කරන්නේ. දුස්සීල කෙනා හැමතිස්සෙම කැමති අනිත් එක්කෙනා දුස්සීල වෙනවා දකින්නයි කැමති. දැන් බොන කෙනෙක් කැමති බොන පිරිසක් ඉන්නවා කියමු පිරිසක් ළඟ. මෙතන නොබොන කෙනෙක් යනවා. අර බොන පිරිස කැමති අර නොබොන කෙනා බොනවටයි කැමති. බොනවටයි කැමති. පුළුවන් තරම් බලනවා බලෙන් හරි චුට්ටක් පොවන්න බලනවා. සතුන් මරණ කෙනා කැමති. සතුන් මරනවා දකින්න මං ඉස්සර අහලා තියෙනවා ඔය වැල්ලේ එහෙම මාළු අල්ලන වෙලාවට බලන් ඉන්න දෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? හවුල් කරගන්නවා. බලෙන් හරි ඇවිල්ලා දැල අල්ලන්න ඕනේ. ඒක තමයි ස්වභාවය. අනාචාරය හැසිරෙන කෙනත් එහෙමයි. තව කෙනෙක් මේ අනාචාරය හැසිරීමෙන් වැළකීලා සිල්වත් ඉන්නවා දකින්න කැමති නැහැ. එයා කැමති ඔව් අනාචාරයේ හැසිරෙන්න පුළුවන් එකට පොළඹ ගන්නයි කැමති. බොරු කියන කෙනා කැමති බොරු කියන කෙනාටයි. කේලම් කියන කෙනා කැමති කේලම් කියන කෙනාටයි. පරුස වචන කියන කැමති පරුස වචන කියන කෙනාටයි. හිස් වචන කියන කෙනා කැමති හිස් වචන කෙනාටයි. මොකද හේතු හොඳට බලන්න හිතලා ශ්‍රද්ධාවට පැමිණෙච්ච ගමන් ශ්‍රද්ධාවන්ත පිරිසක් යාට එකතු වෙනවා. ශ්‍රද්ධා රහිත අයින් වෙනවා යාගෙන්. සීලයට පැමිණෙච්ච ගමන් එක්ක තමන් තනි වෙනවා. එක්ක සීලවන්ත පිරිසක් එකතු වෙනවා. අර පරණය ඔක්කොම ආශ්‍රයයට නැතුව යනවා. එතකොට දුස්සීල කෙනා ඉස්සරහා සීලය ගැන කතා කරන්න කිව්වොත් අර දුස්සීල කෙනා කෝප වෙනවා. කේන්ති ගන්නවා. නොසතුට පහල කරනවා. එහෙනම් දුස්සීලකම කියලා කියන්නේ ජීවිතේට මහ විශාල අවාසනාවක්. පාඩුවක්. අලාභයක්. දුස්සීල කෙනා කැමති සිල්වත් කෙනාව සිල්වත් කෙනෙක් හැටියට දකින්න නෙමෙයි. දුස්සීල කෙනා කැමති කොහොමද? සිල්ලතාවත් පුළුවන් නම් දුස්සීලයි කියලා සම්මත කරන්නයි කැමති. දුස්සීල කෙනා සිල්වතිකගේ ගුණ දකින්න කැමති නෑ. කතන්දරයක් හරි හදනවා. හදලා කියන්න පටන් ගන්නවා. මෙහිමයි කියලා. මේක තමයි දුස්සීල කෙනාගේ ස්වභාවය. සිල්ලතා ඊට වෙනස්. සිල්ලතා කැමති දුස්සීල කෙනෙක් දැක්කොත් අනේ මෙයා සිල්වත් වෙනවා නම් කොයිතරම් හොඳද? අනේ මෙයා යහපති හැසිරෙනවා නම් කොයිතරම් හොඳද කියලා කැමති වෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගාවට එන අය බුදුරජාණන් වහන්සේ ගාවට ආවා හොරු. ඊළඟට නගර සෝබිනීවරු. ඊළඟට මංකොල්ලකාරයෝ. මිනීමරුවෝ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙනවා. ඊට පස්සේ ආන ප්‍රාතිමෝක්ෂ සංවර සීලේ සංවර වෙනවා.
ධර්ම මාර්ගයේ ඇසිරෙනවා. නිවන් අවබෝධ කරනවා. දැක්කනේ අර දුස්සීල කෙනා සීලවන්ත වෙනවා සිල්ලතුන්ගේ ඇසුරට ඇවිල්ලා. ඒක තමයි ස්වභාවය. නමුත් දුස්සීල කෙනා සීලවන්ත වෙන්නේ කාගේ ඇසුරට ඇවිල්ලාද? සිල්ලතුන්ගේ ඇසුරට ඇවිල්ලා. දුස්සීල කෙනා දුස්සීල කෙනෙක්ගේ ඇසුරට ගිහිල්ලා සිල්වත් වෙන්නේ නැහැ කවදාවත්. එයා කැමති දුස්සීල ගොඩේම ඉන්නයි. දුස්සීල කෙනා කැමති මේ සීලාදී ගුණධර්ම කතා කර කර සතුට වෙන්න නෙමෙයි. එයා කැමති අනිත් අයගේ දුස්සීලකම් හුවා දක්ව කතා කරන්න. අසවලා මෙහෙමනේ, අසවලා මෙහෙමනේ, අසවලා මෙහෙමනේ කිය ඇසේ අසු දුටුව වගේ බොරු කිය කතන්දර හදනවා. ඒවට තමයි සතුට වෙන්නේ දුස්සීල කෙනා. සතුට වෙලා ওই කතන්දර හදා මිනිස්සුන්වත් නමගේ යව යනවා යන්න පවුරස් කර කර. සිල්වත් කෙනා එහෙම කරන්නේ නැහැ. සිල්වත් කෙනා නිස්සබ්දව තමන්ගේ පාඩුවේ සිල් රැකගෙන යාගේ ගමන යනවා. ඒ නිසා සිල්වත් කෙනාගේ සීල කතාව දුස්සීල කෙනාට අල්ලන්නේ නැහැ. දුස්සීල කෙනා ඒකට විරුද්ධයි. දුස්සීල කෙනා සීලයට කැමති නැහැ. දුස්සීල කෙනා සිල් ආදී ගුණධර්ම රකින්න පිරිසට කැමතිත් නැහැ. දුස්සීල කෙනා කැමති යාටම ගැළපෙන කෙනෙක් හොයාගන්නයි. එතකොට සිල්වතා කැමති මේක හරියට අර ධාතු සංසන්දනය වගේ නේ. හොඳට හොඳ එකතු වෙනවා. අසුචි වලට අසුචි එකතු වෙනවා. සුවඳට සුවඳ එකතු වෙනවා. දුගඳට දුගඳ එකතු වෙනවා වගේ. එතකොට දුස්සීල කෙනා දුස්සීල බව කියන්නේ ජීවිතේට මහා විපතක්. මහා පීඩාවක්. මහා පාඩුවක්. සීලවතා සීලයට කැමති වෙන්න හේතුව මොකද? සීලවතාගේ සීල සම්පත්තිය තියෙනවා. දුස්සීලයාගේ සීල සම්පත්තියක් නැහැ. Taman තුල සීල සම්පත්තියක් නැති නිසා එයාට සීලය ගැන අහනකොට කේන්ති යනවා. එයාට ඒකෙන් තෘප්තියක්, සන්තෝෂයක්, ප්‍රීතියක් ලබන්නේ නැහැ. දුස්සීලයාගේ ස්වභාවය හරි අනතුරුදායක. දැන් මතකනේ බුදුරජාන් වහන්සේ කාලේ චිංචි මානවී කාලා එදෙව්වා. නේ? නින්දා කරන්න මේ දුස්සීල පිරිස් කරනෙව්වා. චිංචි මානවී කාලා බිහි වෙනවා. දුස්සීලය අතරේ. එතකොට සීලවන්තය කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ නිසා ශ්‍රද්ධා රහිත කෙනාත් එක්ක ශ්‍රද්ධා කතා දුෂ්කතා. දුස්සීලයාත් එක්ක සීල කතා දුෂ්කතා. ඊළඟට අල්පස්ෘත. අල්පස්ෘත කියන්නේ දහම් දැනුමක් නැති. දහම් දැනුමක් නැති කෙනාත් එක්ක බහුශ්‍රృత කතා. බාහුසත්‍ය කතා දුෂ්කතා. ඒ කිය අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල් මේවා කියලා කතා කරගෙන ගියොත් එහෙම දහම් දැනුමක් නැති එක්කෙනෙක් එක්ක එයාට කේන්ති යනවා. එයාගේ උච්චර ඉගෙන ගන්න ඕනේ නැහැ කියනවා. කොහොම එකක් ගානේ ධර්ම ඉගෙන ගන්න කියලා අහනවා ධර්මය අවබෝධ කලින්. ඔව්. කොහොම ඉගෙන ගන්න ඕනේ එක ගාතාවක් එක පදයක් තිබ්බහම ඇති කියනවා. ඒක කියන ධර්මයේ කියන එක කොහොම ඉගෙන ගන්න ඕනේ නැහැ කියනවා. භාවනා කරගෙන යන්න අවබෝධ වෙයි කියනවා. කියලා පුළුවන් තරම් යා බලන්නේ ඒකට විරුද්ධව කතා කරන්නයි. බෞස්ෘත භාවයට විරුද්ධව කතා කරන්නේ. මොකද හේතුව එයාට කේන්ති යනවා. ධර්මයේ ගැන කතා කරනකොට හොඳට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ, දහම් දැනුම ඇති කර ගන්න ඕනේ, දහම් දැනුම ලබා ගන්න ඕනේ කිව්වහම එයාට කේන්ති යනවා අර දහම් දැනුමත් එක්ක. කේන්ති කියලා බයින්න පටන් ගන්න ඕනේ නැහැ කියනවා. පොතේ තියෙන දේවල් කියනවා. අවබෝධ වෙනකොට ඔය විදිහ නෙමෙයි කියනවා. කියලා මොකද කරන්නේ? අර බුද්ධ දේශනාව මේ විදිහට කතා කරන්න දෙන්නේ නැහැ. අර ධර්මයේ ධර්මඥානිය මදි එක්කෙනා මොකද ඒ ධර්මඥානිය නැතිකම නිසා හීනමානෙන් පෙළෙනවනේ. ඒ හීනමාන නිසා මොකද වෙන්නේ? තමන් ඉස්සරහා තව කෙනෙක් දහම් වචන කතා කරනකොට එයාගේ හිතට ඒක අල්ලන්නේ නැහැ. එයා කියනවා පොතේ ඕක තිබුණට ඕක නෙමෙයි කියලා. එයාට ඕන අර්ථ කියන්න ගන්නවා. කියලා අර ධර්ම කතාව කරන එක්කෙනාගේ කට වහන්න තමයි එයා සන්තෝෂ වෙන්නේ. හීනමානය ඇති වෙනවා. මොකද එහෙම අපේ සමාජයේ මුණ ගැහෙනවා. අපි ඒකෙන් අඳුනා ගන්නවා මෙයා බෞස්ෘත කෙනෙක් නොවේ. මෙයා ධර්මයේ ඇසූ පිරූතයන් ඇති කෙනෙක් නොවේ. මෙයාට තියෙන නිකම්ම නිකන් කතා බහක් විතරයි. පැය ගණන් කියන්න පුළුවන් වක්කඩ ඇරියා වගේ. නමුත් හොයලා බැලුවම දහම් කරුණු තියෙන බොහොම 2යි 3යි තියෙන්නේ. වෙන දේවල් තමයි පැය ගණන් කතා කරන්නේ. ඉස් වචන.
ආන්ගේ කෙනා ධර්මඥානය ගැන කතා කරනකොට බෞස්ෘත බව කතා කරනකොට කිපෙනවා. මොකද හේතුව තමන් තුල සුත සම්පදා කිව්වේ ධර්මඥානය තුලින් ඇති කරගන්න ශ්‍රුත සම්පත්තිය තමන් තුල නැහැ. එතකොට මොකද වෙන්නේ? ශ්‍රුත සම්පත්තිය නැති වුනහම එයාට මේ දහම් කතාවෙන් ප්‍රමෝදයක් සන්තෝෂයක් ලැබෙන්නේ නැහැ. එයා කැමති එයාව හුවා දක්වන්නයි. එයා හුවා දක්ව ගන්න බැරි වෙනකොට එයාට මොකද වෙන්නේ? එයා කේන්ති ගන්නවා. දහම් දැනුම තියෙන පිරිසක් මැද්දේ එයා කතා කරන්නේ එයා කටින් ගහලා ජය ගන්න බලනවා. එතකොට එයා හතුරෙක් වගේ නැගී හිටිනවා. ඒ නැගී හිටලා ප්‍රකට කරනවා එයාගේ අල්පශ්‍රුතකම. ඒ නිසා අල්පශ්‍රුත කෙනාට බාහුසච්ච කතා දුක් කතා බෞස්ෘත භාවයෙන් ඇති කරන කතාව දුස් කතාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මච්චරියස්ස ත්‍යාග කතා දුක් කතා. මසුරු එක්කිනාට ත්‍යාගයේ කතා කිරීම දුස් කතා. අනුමෝදන් වෙන්නේවත් නැහැ. යම් කිසි කෙනෙක් දන් දෙනකොට අනුමෝදන් වෙන්නේ නැහැ. බණිනවා පිස්සෙක් කියලා. පිස්සෙක් කියනවා. වැඩ නැතුවද වීදම් කරන දේවල් නැතුවද කියලා අහනවා. මේ දන් දෙන්න. දොර දන් දෙනවා වගේ දෙනවයි කියනවා. කියලා ඉතින් බණිනවා. අනුමෝදන් වෙන්නේ නෑ. අනුන්ට යමක් Taman දෙන්නෙත් නෑ. ඔව් දීම අනුමෝදන් වෙන්නෙත් නෑ. දන්න කෙනෙකුට දෙන්නෙත් නෑ. එයා පුළුවන් තරම් බයිනවා. පිස්සුද බලන්න කියලා මොහොම දෙන්න. ඔය බත්තු දෙන්නේ මොකටද කියලා. ඔය ඉඩ කඩන් දෙන්නේ මොකටද කියලා අහනවා. එහෙම අර දෙන එක ගැන හිලා දකිනවා. දෙන අය ඉන්නවා. හරිම පුදුම විදිහට දන් දෙන අය ඉන්නවා. ආයි හිතක් නැතුව හිත දෙකක් පහල කරගෙන නැතුව අතාරින්න අය ඉන්නවා. මට මුණ ගැල තියෙන එහෙම අය. පුදුම විදිහට දෙන අය ඉන්නවා. ඉතින් ඒ දීම සන්තෝෂ වෙන්නේ දෙන කෙනෙක් තමයි. මසුරු කෙනාට එහෙම සන්තෝෂ වෙන්න පුළුවන් කමක් නැහැ. කාට හරි දුන්නොත් එහෙම බනිනවා. ඩික් කෙලවරක් නැහැ රවට්ට ගන්නවා. මිනිස්සු එල්ලන අරව රවට්ට ගන්නවා. රවට්ටගෙන කඩා ගන්නවා. එහෙමයි දන්නේ. දන් දෙනවා කියලා දන්නේ නැහැ. එයාගෙන් කට්ටිය කඩා ගන්නවා. එහෙම තමයි දන්නේ. දන් දීම කියන එක දන්නේ නැති එක්කෙනා මසුරු කෙනාත් එක්ක දීම ගැන කතා කරන්න ගියාම ඊට බොහොම කේන්ති යනවා. බොහොම අර අපිට මතකද මසුරු කෙනා ගැන තියෙන ඉල්ලීස ජාතකය අහලාද නේ? අර ඉල්ලීස කියන සිටුවරයාට ඕන උනනේ කැවුම් කන්න ඕන වුණා. කැවුම් කන්න ඕන දැන් මෙයා කල්පනා කරනවා දැන් කැවුම් කන්න ඕනේ දැන් කැවුම් හදන්න විදියක් නෑ හැදුවොත් මාලිගාවේ සියලු දෙනාට දෙන්න වෙනවා. දැන් මෙයා මොකද කළේ? කැවුම් ගැන කල්පනා කර කර ලෙඩ වුණා. ඉතින් ඊට පස්සේ බිරිඳ මොකද කළේ? ගිහිල්ලා ඔෆිස් අත ගගා ඇහුවා අනේ ස්වාමීනි කියන්න මොකද්ද ප්‍රශ්නේ? නැහැ කාරණාවක් තියෙනවා කියන්න විදියක් නැtei කියනවා. අන්තිමට ඉතින් අහලා යන්තම් යාප්පෙන් අහගත්තා. මොකද්ද? මට කැවුමක් කන්න ආසයි කිව්වා. එතකොට මෙයා කිව්වා මේ අනේ සුළු දැන්නේ ජනපදයට මං කැවුම් හදන්නද කියලා ඇහුවා. ජනපදයෙන් උඹට මක් කරන්නද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ආයෙනම් ඕනේ නැහැ. එහෙනම් අපි මේ වීදිය දෙපස යටත් එක්ක කන්න හදන්න. වීදිය දෙපස උඹට මක් කරන්නද කියලා ඇහුවා. එහෙනම් වීදිය දෙපස ඕනේ නැහැ කිව්වා. එහෙනම් මාලිගාවේ සියලු දෙනාට උඹට මක් කරන්නද කියලා ඇහුවා. මාලිගාවේ සියලු දෙනා එහෙනම් අපි දෙන්නට උඹට මක් කරන්නද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා එහෙනම් ඔබතුමාට විතරක් අපි එහෙනම් කැවුමක් හදන්න. එහෙනම් ලෑස්ති කරගන්න කිව්වා පිටි ටිකක් වෙන්න. චීනි පිටි ඔක්කොම ගන්න කිව්වා. අරගෙන මොකද කළේ? යට මහලේ ඉඳලා දොරවල් වහගෙන ගියා උඩු මහලට. උඩු මහලේ ඔන්න කැවුම් හදන්න ලෑස්ති කළා. ලෑස්ති කළා ජනේලෙ ඇල්ලලා තිබුණේ එතනේ. ජනේලෙන් බැලිනම් ඉස්සරහ රාහතන් වහන්සේ නමක් වැඩලා. මුගලන් මහ රහතන් වහන්සේ වැඩම කළා ඉන්නවා ජනේලෙ ගාව. දැන් අහසේ වැඩ ඉන්න මුගලන් මහ රහතන් වහන්සේ අර මෙයා ඉල්ලීස කිව්වා මෙතන මුකුත් නැහැ කිව්වා කෑම. තියෙන තැනකට යන්නේ කිව්වා. තියෙන තැනට යන්න මං ඉන්නම් කැමතියි. දැන් යවා ගන්න බෑ. කිව්වා මේ ශ්‍රමණියා යවා ගන්න බෑ කිව්වා. කෑම ආසාවෙන්ම läගගෙන ඉන්නවා කිව්වා. දැන් එහෙනම් අපි මුංචි කැවුමක් දීලා යන් කියලා යවමු කියලා එයාම හැන්දින් බින්දු දෙකක් විතර පොඩියට අරගෙන තාච්චියට දැම්මා. තාච්චියෙන් එකයි කැවුම. ඊට පස්සේ කොහේනම් මේක දෙන්න බෑ. ඒක අරගෙන වෙනම භාජනයකට දැම්මා.
දාලා ඊළඟ කැවුම ඊට පොඩියට දැම්මා. ඒක ඊටත් වඩා ලොකු වුණා. ඒකත් දැම්මා. අන්තිමට ඒ දෙන්න බෑ බෑ කීක පොඩි කැවුම හදන පිටි ඉවරනකම් කැවුම් ටික හැදුනා මිසක් ඊට පස්සේ කිව්ව එන කරන්න දෙන්නේ මේකින්වත් පොඩි මේක තෝරනවා කියලා ගන්න හදනකොට කැවුම් ඔක්කොම එකට ඇලිලා. ඊට පස්සේ මෙහෙම දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් මේ අධිමුකලෙන් දෙන්න හති දාගෙන කැවුම කඩා ගන්න හදනවා. බෑ අන්තිමට මොකද වුනේ? එහෙම අදිනකට මෙයාට කැවුම කෙරේ තිබෙන තෘෂ්ණාව නැතුව ගියා. එතකොට යාත ඇරියේ. මේ වගේ මිනිස්සු දැන් කාලේ නෑ කියලා හිතන්නේ. ඉන්නවා. එයාට ඒ තෘෂ්ණාව නැති වෙන්නේ ඒක කන්න බැරුව යනකට. නැත්තම් ගන්න පුළුවන් වෙනකට දෙන්නේ නෑ. දැන් අඹ වුණත් එහෙම කුණු වුණාම ඔන්න අයින් කරනවා. පුළුවන් කාලේ දෙන්නේ නෑ ඒක. අනිත් කෑම જાතිත් එහෙමයි. නරක් වෙනකට එළියට දානවා. ඔව්. නරක් වෙන දැන් ඔන්න ළමයෝ මේක බලන්න කන්න කියලා දෙනවා. අර පුළුවන් කාලේ දෙන්නේ. දැන් හරියට ඒ වගේ තියෙනෝනේ ලෝභ ගෙවල් වල වැඩ අනිත් අයට කන්න පොන්න දෙන්නේ නෑනේ. එතකොට මේ මසුරුකම. ඒ මසුරු කෙනාට ත්‍යාගය දුෂ්කතාවක්. ඒක අහන්නවත් කැමති නෑ. දැන් බුදුරජාණන් වහන්සේ එකතැනක දේශනා කළා තියෙනවා උන්වහන්සේ වැඩ සිටියේ ඒ ගිහි කාලේ හිටපු මාලිගාවේ විස්තරي. ඒකේ තියෙන අනිත් මාලිගාවල වල සේවකයන්ට දෙන්නේ කාඩි හොදී බතුයි කියනවා. ඒ කියන්නේ එනම් බොහෝ තැන්වල තිබිලා තියෙන ලෝභ මිනිස්සු ඉඳලා තියෙන්නේ. සුද්ධෝදන රජතුමාගේ ජීවිතය ගැන හොඳට පේන තැනක් ඒ. අපේ මාලිගාවේ එහෙම නෙමෙයි කියනවා. ඇල්හාලේ බතුයි මසුයි කියනවා මේ සේවකයන්ට දුන්නේ. ඒතර සුද්ධෝදන රජු හොඳට අත දිගහැරලා දානමාන දීපු කෙනෙක්. අපේ මාලිගාව එහෙමයි කියන සේවකයන්ට දුන්නේ. එතකොට මේ මසුරු කතාව නෙමෙයි එතනට යන්නේ. ත්‍යාගවන්තයයි. මසුරු කෙනා එහෙම නෑ. මසුරු කෙනා දෙන්න කැමති නෑ. මසුරුකම කියලා කියන්නේ මසුරු කෙනාට ත්‍යාග සම්පදා නෑ. ත්‍යාග සම්පදා ඒතර ත්‍යාගය අපිට යම් කිසි දෙයක් තව කෙනෙකුගේ යහපත උදෙසා අතාරින්න පුළුවන් කියන්නේ ත්‍යාග සම්පත්තිය. සම්පතක් ඒක අපිට. සම්පතක්. එතකොට ඒ ත්‍යාග සම්පත්තිය තමා තුළ දකින්න නැත්තම් එයාට දකින්න ලැබෙන්නේ මොකද්ද? තමා තුළ මසුරුකමයි දකින්න ලැබෙන්නේ. මසුරු එක්කන හැමතිස්සෙම මසුරුකම අඳුන්වන්නේ කොහොමද? පිරිමහනවා කියලා. පිරිමහනවා කියලා. පාවිච්චිය. ආම් බලන්න හොඳට පාවිච්චි කරන හැටි කිය මසුරුකමමයි තියෙන්නේ. සමහර තැන්වල මම අහලා තියෙනවා මේ අල්ලට තමයි සීනි දෙන්නේ බෝතලේ තියන් ඉන්නේ මහ එක්කිනා ළඟ. එතකොට හැන්දෙන් තමයි 5 දිනක් ඉන්නවනම් එයාම හැන්දෙන් සීනි ටික ටික බෙදලා බෝතල් වහලා අරන් තියා ගන්නවා. එහෙම තියෙනවා. එතකොට ඒ මසුරුකමෙන් ඉන්න කෙනා සන්තෝෂ වෙන්නේ Taman ළඟ ඒවා ගොඩ ගැහි තියෙනවා දකින්නයි. මසුරු එක්කෙනා කැමති Taman ගාවම ගොඩ ගැහි තියෙනවා දකින්න මිසක් Tamanගෙන් ඒවා ඈත් වෙලා හිස් වෙනවා දකින්න කැමති නෑ. මසුරුකම කියන්නේ ජීවිතයට මහ විශාල හානියක්. ලෝභයක්. තමන්ගේ ජීවිතේට මහ අවාසනාවන්තකමක්. මේ මසුරු නැති එක්කෙනා හොඳට දන් දීම ගැන කතා කරනවා, සතුටු වෙනවා, අනුමෝදන් වෙනවා, දෙන්න කියලා. දෙන අයටත් ප්‍රශංසා කරනවා. කවුරු හරි එහෙම දුන්නා කියලා ආරංචියකට අනුමෝදන් වෙනවා, සතුටු වෙනවා. එයාට hina යනවා සන්තෝෂිත. ඒක තමයි මසුරු නැති එක්කෙනාගේ හැටි. මසුරු එක්කෙනාට එහෙම නෑ. බනින්න පටන් ගන්නවා. ඔහොම දීලා හරියනවා. Tamanට අන්තිමට කවුද බලන්න ඉන්නේ? Taman එකතු කරගත්තු දෙයක් තමයි. ඔන්න කියනවා. ඊළඟට දුෂ්ප්‍රඥාට පඤ්ඤා කතා දුක් කතා. දුෂ්ප්‍රඥා කිව්වේ ප්‍රඥා රහිත කෙනාට ප්‍රඥාව ගැන කතා කරාම අල්ලන්නේ නෑ යාට. ප්‍රඥාව රහිත කෙනා ප්‍රඥාව ගැන කතා කරනවට කැමති නෑ. මොකද්ද ප්‍රඥා රහිත කෙනාගේ ලක්ෂණය? ප්‍රඥා රහිත කෙනා හැමතිස්සෙම නිට්ටයයි කියන අදහස ඉන්නේ. අනිත්‍යයි කියලා අපි කියන්න ගත්තොත් එයාට කේන්ති යනවා. කේන්ති නෑ බණිනවා අනිත්‍ය ඔන්න පටන් ගත්ත අනිත්‍ය කියන්නේ. ඔන්න අවුල් හදනවා. අනිත්‍යයි ගැන කතා කළොත් එයා කවුද? අවුල් හදනවා. නිට්ටයයි කියලා කිව්වොත් එයාට අන්න සන්තෝෂයි යාට. දුක ගැන කතා කරොත් එයාට කේන්ති යනවා දුෂ්ප්‍රඥාට. දුක ගැන මේ ඔන්න කතා කරගෙන අපෝ කිට්ටු වෙන්න එපා කියනවා. දුක් ගැන කතා කරනවා කියනවා. කැමති නෑ. අනාත්මය ගැන කතා කරනවා කිව්වහම
කැමති නෑ ප්‍රඥා රහිත කෙනා. හේතුඵල ගැන කතා කරනවා කිව්වහම ප්‍රඥා රහිත කෙනා කැමති නෑ. ප්‍රඥා රහිත කෙනා කැමති ඒව ගැන කතා නොකර ඔය ගෙවල් දොරවල් ගැන ඕන තරම් කතා කරනවා. වතු පිටි ගැන, වගා දිගා ගැන, දේශපාලනය ගැන, යුද්ධ ගැන, ඕන තරම් නළු නිලියන් ගැන, ක්‍රිකට් ගැන ඕන තරම් කතා කරන්න පුළුවන්. බැරි වෙලා කිව්වොත් එහෙම ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, හිමීට මග ඇරලා යනවා ඇහුනේ නෑ වගේ. ඒ මොකද හේතුව? ඒ අනිත්‍යයි කියන කාරණේ බලන්න නම් ප්‍රඥාව තියෙන්න මේපෑ. නුවණින් එක බලන්න තියෙන්නේ. ඒ නුවණින් බලන්න යාට ශක්තියක් නෑ. එයා මග ඇරලෙනවා අනේ අපිට දැම්ම ඕනේ නෑ. අපට එපා කියනවා. අපිත් එන්නම් කියන හොඳටම ඔව් හෙම්බත් වෙලා තක් ගැහිලා ගියාට පස්සේ අපි එන්නම් කියනවා. එතකන් එන්න එපා කියනවා කතා කරන්න අපිත් එක්ක කියලා බනිනවා. දැන් අපි අනිත්‍ය භාවනාවල් කරනවා අනිත්‍ය ගැන කියනවා හරියට බනිනා ඉන්නවා. මෙන්න අනිත්‍ය කියනවා දැන් පවුල් අවුල් වෙනවා. අනිත්‍ය ගැන කතා කරලා දැන් මොකද වෙන්නේ? අසුබ ගැන කතා කරනවා හරි වැඩේනේ මේගොල්ලෝ අසුබ ගැන කතා කරන්නේ මොකද දැන් වෙන්නේ? බයිනා ඉන්නවා හරියට එහෙම. මේ මොකද මේ දුෂ්ප්‍රඥාට ප්‍රඥා කතා දුෂ්කතා. දුෂ්ප්‍රඥාට ප්‍රඥා කතා ගැන අහන්න කැමති නැහැ. ඒ අහන්න කැමති ඒක ගැන නෙමෙයි. ඔව් සතුටින් ඉන්න එක ගැන විතරයි. කාලා බීලා සන්තෝෂෙන් ඉන්න එක ගැන අහන්න විතරයි කැමති. ඒක දුෂ්ප්‍රඥාගේ හැටි. ප්‍රඥාව ගැන අනිත්‍ය ගැන කතා කළොත්, දුක ගැන කතා කළොත්, අනාත්මය ගැන කතා කළොත්, හේතුඵල ගැන කතා කළොත්, ආර්ය සත්‍ය කතා කළොත් ඒ කතා කරන්න පටන් ගන්නකටම අරයට කේන්ති යනවා. හතුරෙක් වගේ විරුද්ධකාරයෙක් වගේ නැගිටලා යා ඒකට එක කියන්න පටන් ගන්නවා. කියන්න පටන් ගන්න සම්පූර්ණ යාගේ අප්‍රසාදයේ පළ කරනවා. ඒ ප්‍රඥාව ගැන කතා කරේ. මොකද ප්‍රඥාව පෙන්නලා තියෙන කොහොමද? අරියෝ නිබ්බේධිකාය පඤ්ඤාය සමන්නාගතෝ හෝති. උද්‍යත්ත ගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම ගැන අවබෝධ කරනවා ප්‍රඥාව. ඒ කියන්නේ කලකිරීම කියන වචනේ අපි පාවිච්චි කරාට ඒකට කලකිරීම කියන වචනේ අපි සිංහලෙන් ඇදින්නේ. කොට නිබ්බේධ කියන වචනෙට මට තාම සිංහල වචනයක් අහුවෙලා නැහැ. ඔව්. සාමාන්‍යයෙන් අවබෝධයමයි. අවබෝධයෙන් ඇති වෙන මේ ඒකට කලකිරීම කියන වචනේ සාමාන්‍යයෙන් අපි යොදන්නේ ඊට වඩා පටු අර්ථයකට. ඊට වඩා ඒ ඉච්ඡර ගැඹුරු අර්ථයක් අපි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙනම් අපිට තියෙනෝනේ කලකිරීම කියලා වචනයක්. අපි කියනවා නේ මට දැන් හරියටම කලකිරලා ඉන්නේ කියනවා. ඒ කලකිරින කියන එක අපි අදහස් කරන්නේ එපා වෙලා තියෙන්නේ. ඒ එපා වෙලා පීඩාවක් විඳිනවා කියන අදහසක්. නිබ්බේධික කියන එකෙන් අදහස් කරන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයක්. මේ සූත්‍ර කීවද්දි මට තේරුම් ගියකම් මම කියන්නේ මේ. ඒ බුද්ධ දේශනාවලින් අදහස් කරන්නේ මේ අවබෝධයක් තුළ යථාර්ථය දැකලා ඒ යථාර්ථය දැකලා නොයලී සිටින මට්ටමට ප්‍රඥාව දියුණු වීම. ඒකට වචනයක් අපිට සිංහලෙන් දාන්න තේරෙන්නේ නැහැ. නිබ්බේධික කියන වචනෙට. සාමාන්‍යයෙන් පොදුවේ අපි කියනවා කලකිරීම කියලා. ඒ කලකිරීම කියන වචනේ අපි දානකොට අර ප්‍රඥා රහිත එක්කන ඒ වචනේත් එක තමයි ගැටෙන්නේ. අනේ අපිට කලකිරෙන්න ඕනේ නැහැ කියන දැම්ම. කියලා ඊට පස්සේ ඒකට තමයි ගලන්නේ. මොකද මේ වචනේ අර්ථ ගන්න බැරි කම තියෙන්නේ. සාමාන්‍යයෙන් ඔය අපි අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන කාරණේ අවබෝධ කරන්න කරන්නේ එයාට අවබෝධය තුල ඇති වෙන නොයල්මක් ඇති වෙනවා. එතකොට එයාට ඒක තේරුම් ගන්නකට එයාට ඇති වෙන උපේක්ෂාවක් නේ බොජ්ජංගනේ වැඩෙන්නේ ඊට පස්සේ එයාට. එතකොට බොජ්ජංග වල කලකිරීම කියන එක බොජ්ජංගයක් නෙමෙයිනේ. බොජ්ජංග වල තියෙන්නේ මොනවද? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මේවනේ තියෙන්නේ. එතකොට එතන තමයි නිබ්බේධ කියන එක සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ. එතන අවබෝධයක් තුලින්ම නොයලී සිටින මට්ටමට යා යථාර්ථය දකිනවා. ඒක තමයි එතන නිබ්බේධ කියන වචنين ගන්න තියෙන්නේ. ඉතින් එතකොට ඒ මට්ටමට එන්නේ ප්‍රඥාවන්තෙක්මයි. ප්‍රඥාවන්ත කියන හරිය කැමති ජීවිත. දැන් බුද්ධ දේශනා බලන සතර අපාය ගැන ඊළඟ බුද්ධ දේශනාවල තියෙන මහණින් මෙහෙමයි හෙළුව කඳුළු මෙහෙමයි නුඹලා මේ සංසාරය විඳින්න කියලා මෙහෙම මේ ගලාගෙන ගියේ මෙහෙමයි සතර මහා සාගරයට වැඩි
මේ කියලා අර දුක් දුම්නස් ගැන විස්තර කරනකොට, කයේ ස්වභාවය ගැන විස්තර කරනකොට ඒ විස්තර වෙන්නේ යථාර්ථයක්. යථාර්ථයක් දැන් අද අපි කාමී ආදීන විස්තර කරේ. මේ අර මේ හොරි කහන මිනිස්සුෙකුට උපමා කරලා තියෙයි. ඒ විස්තර යථාර්ථයක්. නමුත් කාමයේ බැසගත්තු සිත් ඇති එක්කිනාට ඒක අල්ලනවාද? ඒ කතාව ඇහෙනකොට එයාගේ හිතට නිකන් හරි පහරක් එයාට. රිදෙනවා එයාට හිතට අමාරුයි එයාට කාමී ආදීන වහන්න. සමහර ඉන්නවා ඉතින් අපි ළඟට එල්ල කියන ස්වාමීන් වහන්සේ මේමයි ඔබ වහන්සේගේ සමහරු කියනවා එල්ල ඔබ කියවුණ ගම අපිට එපා වෙනවනේ කියනවා. ඒ කියන්නේ එපා වෙන්නේ මොකද්ද? ඒ ගැටීමක් ඇති වෙන්නේ. අවබෝධයක් ඇති වෙනව නම් එහෙම නෙමෙයි. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ගත්තොත් ඉතින් සෝවාන් වෙච්ච අය, සකදාගම වෙච්ච අය, අනාගම වෙච්ච අය ගෙවල් වල හිටියේ නැද්ද? හිටියනේ දැන් ඔය විසාකා වගේ සෝවාන් වෙච්ච අයනේ. අනේ පිරිසිදුතුමා බිම්බිසාර රජුරු. නමුත් ඒක හරි අවබෝධයක් ඒක. හොඳට පේනවා මේ දේශනාදියා බැලුවම මේක අවබෝධයක් කියලා. එතකොට මේ අවබෝධයට ආපු නැති දුෂ්ප්‍රඥ කෙනාට ප්‍රඥාව ගැන කතා කරාම කිපෙනවා. ඕන්නේ නැත කියනවා. චතුරාර්ය සත්‍යයට බනිනවා. චතුරාර්ය සත්‍යෙදි කතා කරන්න තියෙන්නේ වෙන ඒවා නැද්ද කියලා අහනවා. ඒ මොකද හේතුව තමන් තුළ ප්‍රඥා සම්පත්තිය දකින්නේ නැහැ. තමන් තුළ ප්‍රඥා සම්පත්තිය දකින්නේ නැහැ. ඒ නිසා දුෂ්ප්‍රඥ කෙනාට ප්‍රඥා කතාව දුෂ්කතා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තව පුද්ගලයන් 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනා ඊට වෙනස් කියනවා. ඒ 5 දෙනා කවුද? සද්දස්ස භික්කවේ සද්දා කතා සුකතා. ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධා කතාව සුකතා. ඊතා පහසුවෙන් කතා කළ හැකි එකක්. සීලවතෝ සීල කතා සුකතා. සිල්වත් කෙනා සමග සීලේ ඊතා පහසුවෙන් කතා කළ හැකි එකක්. බෞසුතස්ස බෞසච්ච කතා සුකතා. බෞසෘත කෙනාට බෞසෘත කතාව සුකතා. ඡාගවතෝ ඡාග කතා සුකතා. දන් දෙන කෙනාට ත්‍යාගවන්තයාට තව කෙනෙක් ත්‍යාග දන් දෙනවා කියලා අහනකට ඔව් ඒක පහසුවෙන් කතා කරන්න පුළුවන්. පඤ්ඤාවතු පඤ්ඤා කතා සුකතා. ප්‍රඥාවන්ත කෙනාට ප්‍රඥාවන්ත කතාව සුකතාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මහණෙනි ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධාවන්ත කතාව පහසුවෙන් කළ හැකි කතාවක් කියන්නේ මක් නිසාද? කියනවා මේ ශ්‍රද්ධාවන්ත කෙනාට මේ ශ්‍රද්ධාව ගැන කතා කරනකොට කිපෙන්නේ නැහැ කියනවා. ගැටෙන්නේ නැහැ කියනවා. තරහ ගන්න නැහැ කියනවා. හතුරෙක් වගේ නැගීටින්නේ නැහැ කියනවා. කෝපයේ ද්වේෂය පහල කරන්නේ නැහැ කියනවා. මොකද මේ ශ්‍රද්ධාව ගැන කතා කළාම යා තමන් තුළ ශ්‍රද්ධා සම්පත්තිය තියෙනවා දකිනවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? එයා ප්‍රශංසා කරනවා නේ සාදු සාදු. යාට හරි ලාභයක් කියනවා. එයා හරි පැහැදිලා කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන. එයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා කියනවා. එයාට හරි වටිනා දෙයක් කියනවා මේක. කියලා ශ්‍රද්ධාවන්ත කෙනාට ශ්‍රද්ධා කතාව සුකතා. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන නිසා. එතකොට ශ්‍රද්ධාවන් සම්පත්තිය තියෙන කෙනාට ශ්‍රද්ධාව ඇති වෙන කතාවල් ඇහෙනකොට සිතට හරි ප්‍රීති. සිතට හරි ප්‍රීති. එයා හරි සන්තෝෂයක් ලබනවා ශ්‍රද්ධාව ඇති වෙන කතා අහලා. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අහලා හරි සන්තෝෂයක් ලබනවා. ඒ උතුම් ධර්මයේ දහම් ගුණ අසලා මහා සන්තෝෂයක් ලබනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ සංඝ ගුණ අහලා මහත් සන්තෝෂයක් ප්‍රීතියක් ලබනවා. මොකද තමන් තුළ ශ්‍රද්ධා සම්පත්තිය තියෙන නිසා. ශ්‍රද්ධා සම්පත්තිය තියෙන නිසා. ඒ ශ්‍රද්ධා සම්පත්තිය තියෙන කෙනා ඒ ශ්‍රද්ධා ජාතු උපසංක ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා තමයි ඊට පස්සේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ. දැන් ශ්‍රද්ධාව ඇති වුණාම තියෙන ලාභය ශ්‍රද්ධාව ඇති කරගන්න කවුද උපදෙස් දුන්නේ උදව් කළේ? ආංගයාව නිතර මතක් වෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව ඇති එක්කෙනාගේ ස්වභාවය. එයාට විරුද්ධව යන්නේ නැහැ. එයාට කවුරු හරි කතන්දරයක් හරි හැදුවොත් එයා නිවැරදි කරනවා කොහොම හරි ඒක. ඒකට පෝර දාන්න යන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට විරුද්ධව කවුරු හරි කිව්වොත් ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ නිවැරදි කරනවා කියන එක නවම කියන්න එපා. ඔයා පවුර ඇස් වෙනවා කියලා.
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කෙරේ ශ්‍රද්ධාව පිටුවාගෙන ඉඳද්දී ශ්‍රාවකයන්ට නිନ୍ଦා පහස කළොත් කොහොම කියන්න එපා වවා කියලා නිවැරදි කරනවා. ශ්‍රද්ධා රහිත කෙනා නිවැරදි කරන්නේ නැහැ. ශ්‍රද්ධා රහිත කරනා මොකද කරන්නේ? පෝර දානවා. පෝර දානවා. හරි වෙන්න පුළුවන් කියනවා. ශ්‍රද්ධාව තියෙන කෙනා ඊට හාත්පසින් වෙනස්. ශ්‍රද්ධාව තියෙන කෙනා හැමතිස්සෙම බලන්නේ කෙනෙකුගේ යහපතක්මයි. ගුණයක්මයි බලන්නේ. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ හැමදේම වඳිනවනේ. උන්වහන්සේට ධර්මයේ ලබා දීපු අස්සජී මහරහතන් වහන්සේ ගැන හිතලා අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ තියෙනවා සුභාසිත සූත්‍රය කියලා එකක්. සුභාසිත සූත්‍රයේ තියෙනවා මේ ධර්මයේ ලබා දෙන කෙනා ගැන හොඳ ලස්සන විස්තරයක්. සුභාසිත සූත්‍රයේ තියෙනවා මේ ඒක මේ ඉබේ ඇති වෙන එකක්. ඒ කියන්නේ මේ හිතාමතා කරන්න දෙයක් නෙමෙයි. ධර්මයේ ගැන කෙනෙක් කැමති නම් ධර්මය අවබෝධ වුණා නම් ධර්මය අවබෝධ වෙන්න උපකාර කරන කෙනා ගැන ඇති වෙන ශ්‍රද්ධාව මේ ඉබේ ඇති වෙන එකක්. ඒක ආයි කෘතිමව හදන්න දෙයක්. කෘතිමව හදන්න දෙයක් නෙමෙයි. සුභාසිත සූත්‍රයේ තියෙනවා ඒ සත්‍ය නම් සැබවින්ම අමාසැපදින වදනකි. සත්‍ය සදාතනිකව ලොවේ පවතින දහමකි. සත්‍යෙන් හා අර්ථයෙන් යුතු දහමේ පිහිටි මුනිවරු නිරතුරුවම ඒ දේම පැවසූ. සැනසීම පිරී ගිය නිවන් සුව ලබා දෙන යම් බසක් පව සද්ද බුදුවරු හැම දුක් නිමා කරවන ඒ වචන බුදු සමිඳුගුයි සැබැවින්ම ලොවේ ඇති අති උතුම් වචන වේ. ඒ වචන කෙරෙහි මහා ශ්‍රද්ධාවක් තියෙනවා මේ ඒ ධර්මයට පැමිණි කෙනා තුළ. ඒ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒක පෙන්වා දෙනවා මහා ශ්‍රද්ධාවක්. ධම්මනාවා සූත්‍රය 138. ධම්මනාවා දහම් නැව ගැන කතා කරද්දී තියෙනවා මේ තියෙන්නේ සුභාසිත දහම් පද කියාදී ජීවිතේ සාරය දහම් දැනුමින් යුතු කෙනා ලබවයි හරවත් සමවත යමෙක් සැහැසී වසමින් දහමේ පමාවෙත් නම් නොවැඩේ ඔහු තුල දහම් දැනුමත් නුවණත්. දහමේ හැසිරෙන කෙනා හැමතිස්සෙම මේක මට මතකයි ඒක සූත්‍රයක තියෙනවා මේ තියෙන්නේ ධම්මනාවා සූත්‍රය. නැනවත් වූ කෙනෙක් ලොවේ ඉගෙන ගනී නම් සදහම් සක් දෙවිඳුන් පුදන ලෙසින් හේ සදහම් ගුරුව පුදයි. ධර්මයේ කියා දුන්න නම් එයාට ගෞරව කරනවලු සක් දෙවිඳුට දෙවිවරු ගෞරව කරනවා වගේ. අන්න ධර්මය අවබෝධ වෙන එක්කෙනා. බොහෝ දහම් දැනීමෙන් යුතු පිදුම් ලබන ගුරුවරයා පහන් සිතින් යුතුව ඔහුට මතු කර දෙයි සද්ධර්මය. ඔන්න. නොපමා වී කෙනෙක් කෙබඳු දහම් ගුරුන් ඇසුරු කළොත් හොඳින් සවන් යුග යමුකොට සිරි සදහම් දැන ගනිමින් නුවණැති හේ පිළිපදිනා විට අසනා දහම් අනුව වහ වැටෙන සියුම් නැති කෙනෙක් බවට හේපත් වේ. ඒතකොට ධර්මය අවබෝධ වෙන්නේ ධර්මය අවබෝධ කරවන්න උදව් කරන එක්කිනාට ගෞරව කරනවා නම් විතරයි. කිසි දවසක නැත්තම් අවබෝධ වෙන්නේ නැහැ. එතකොට අපිට බොහොම පැහැදිලි ඒ ශ්‍රද්ධාව යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් අර බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා දානය ගැන කියන දේශනාවේ මේ කෙලෙගුණ සලකලා අවසන් කරන්න බෑ කියලා. එතකොට බලන්න මේ ඒක ශ්‍රද්ධාවන්තයා තුල ඇති වෙන එක. ඊළඟට තියෙනවා සීලවතෝ සීල කතා සුකතා. සීලවන්ත කෙනා සමග සීලය ගැන කතා කරන්න පුළුවන් යාත් එක්ක. බොහොම ලේසියෙන් කතා කරන්න පුළුවන් කියනවා. සීලවන්ත කෙනත් එක්ක සිල්වත් ගැන කතා කරන්න පුළුවන්. යා බොහොම කැමතියි කියනවා ඒකට. මොකද හේතුව තමා තුළ සීල සම්පත්තිය තියෙනවා. තමා තුළ සීල සම්පත්තිය තියෙන නිසා එයා සීල සම්පත්තිය පිහිටන කෙනා තමාව සීලෙන් හුවා දක්වන්නෙත් නැහැ. අනුන්ව හෙලා දකින්නෙත් නැහැ. තමා තුළ සීල සම්පත්තිය තියෙන කෙනා. තමා තුළ සීල සම්පත්තිය නොපිහිටි අසත්පුරුෂයා තමාගේ සීලේ හුවා දක්ව සිල්ලතුන්ව ගරහනවා. ඒක අසත්පුරුෂයාගේ ලක්ෂණයක්. සීලවන්තයා එහෙම කරන්නේ. සීලවන්තයා ඒක තමා හුවා දක්ව ගන්න පාවිච්චි කරන්නෙත් නැහැ. අනුන්ව හෙලා දක්වන්න පාවිච්චි කරන්නෙත් නැහැ. තමාගේ සීලේ තමන් පාඩුවේ ආරක්ෂා කරගෙන ඉන්නවා. අසත්පුරුෂයා ඊට ආත්පසින් වෙනස්. සත්පුරුෂයා එහෙමයි. ඊළඟට බෞද්ධ කෙනා. බෞද්ධ කෙනා බෞද්ධ කතාව ඇහෙනකොට මොකද වෙන්නේ?
බොහොම සන්තෝෂ වෙනවා. ඒ තමන් තුළ සුත සම්පත්තිය තියෙනවා. සුත සම්පත්තිය තමන් තුළ තිබෙන නිසා තමන් ඒකට බොහොම කැමති වෙනවා. මොකද ධර්මයේ ගැන කතා කරද්දී තමන්ට සතුටක් ඇති වෙනවා. කවදාවත් බහුශෘත ශ්‍රද්ධාවන්ත සීලවන්ත බහුශෘත කෙනෙක් එක්ක ඕන තරම් කතා කරන්න පුළුවන්. අර්බුද හටගන්නේ නැහැ. අර්බුද හටගන්නේ එක්ක ශ්‍රද්ධාව නැති වෙන්න ඕනේ. එක්ක සීල නැති වෙන්න ඕනේ. එක්ක බෞද්ධකම ආදී නැති වෙන්න ඕනේ. එතකොට අර්බුදය හටගන්නවා කතා කරන්න ගියාම. එහෙම හටගන්නේ නැහැ. බෞද්ධ කෙනත් එක්ක හොඳට කතා කරන්න පුළුවන්. ඊළඟට ඡාගවතු ඡාග කතා සුකතා දන් දෙන කෙනාට. ඔව් පරිත්‍යාගවන්ත කෙනෙකුට පරිත්‍යාගගෙන ඇහෙනකොට හරි සන්තෝෂයක්. අත්හරින කෙනාට අත්හැරීමගෙන ඇහෙනකොට හරි සන්තෝෂයක්. එයා බොහොම කැමති වෙනවා අත්හැරියා කියනකොට සන්තෝෂයක් ඒ ගැන. ඒතකොට ත්‍යාගවන්තයා ත්‍යාගය ගැන සන්තෝෂ වෙනවා. හොඳට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. ත්‍යාගවන්තයා අත්හැරීම පුරුදු කරන එක්කෙනා දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ උන් ධර්මයක කතා කරනකොට උන් ගිහි ජීවිතය අතාරිනවා. අන්තිමට යා කෙලෙසුත් අතාරිනවා. අතාරිලා අන්තිමට යාට අතාරින්න ඉතුරු වෙන්නේ කෙලෙස් විතරයි. එයා අවබෝධ කළ කෙලෙසුන්ගේ ආදීනව කෙලෙසුත් එයා අතාරලා නිදහස් වෙනවා. අවබෝධයෙන්ම අතාරින එක්කිනා. එතකොට මේ අත්හරින එක්කිනාට ඡාග කතා ත්‍යාගය ගැන කතා කිරීම සුකතා. එහෙම නැති කෙනෙක් ඉන්නවා අපි කියමු ත්‍යාගවන්තයෙක් නොවන කෙනෙක් මොන හරි පොඩ්ඩක් දුන්නොත් මොකද වෙන්නේ? රටේම කියාගෙන යන්න ඕනේ යාට. රටේම නම ගහන්න ඕනේ බෝඩ් වල. ඒක කියන්න ඕනේ. ඒක කිව්වේ නැත්තම් යාට හිතට හරි නෑ යාට. යා ආයෙ දෙන්නේ. මොකද හේතුව? නම කිව්වේ නෑනේ. ත්‍යාගවන්තයාට එහෙම නෑ. යාට කිව්ව නැත අපේ ප්‍රශ්නයක් නෑ. එයා හදන්නේ කොහොම හරි කාට හරි උදව්වක් කරන්න විතරයි. උදව්වක් උපකාරයක් කරන්න විතර හදන්නේ. යා ඒකෙන් වෙන අතිරේක දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි ත්‍යාගවන්තයාගේ ස්වභාවය. ත්‍යාගවන්තයාට ත්‍යාග කතා සුකතා තමා තුළ ත්‍යාග සම්පත්තිය තියෙනවා දකින්න. එතකොට තමන් මොකද කරන්නේ? අර ත්‍යාග ගැන කතා කරන එකට තමන්ට හරි සන්තෝෂයක් සතුටක් ප්‍රීතියක් ඇතිවෙනවා. මමත් ත්‍යාගවන්ත කෙනෙක් නේද? මමත් මෙහෙම දෙන කෙනෙක් නේද කියලා සන්තෝෂයක් ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රඥාවන්තයාට ප්‍රඥා කතා සුකතා ප්‍රඥාවන්ත කෙනෙකුට ප්‍රඥාව ගැන කතා කිරීම සුකතා ඉතාලීසියෙන් කතා කරන්න පුළුවන් එකක්. එතකොට ජීවිත අවබෝධය ඇති කරගන්න කෙනෙකුට අනිත්‍ය ගැන කතා කළොත් කවුරු හරි හොඳට ඇහුම්කන් දීලා අහගෙන ඉන්නවා. දුක ගැන කතා කළොත් බොහොම හොඳට අහගෙන ඉන්නවා. අනාත්මයි මේක තමාගේ පැවැත්මක් නෙමෙයි තියෙන්නේ. මෙතන හේතුඵල ධමයක් තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේක නෑ කියලා කතා කරනකොට හොඳට හැමකම් දීගෙන ඉන්නවා. ඒක තමයි ස්වභාවයගේ. ප්‍රඥාවන්ත කෙනා හැමතිස්සෙම කැමති වෙනවා. ප්‍රඥාව දියුණු කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රඥාවන්ත කෙනාටද දුෂ්ප්‍රඥ කෙනාටද? ප්‍රඥාවන්ත කෙනා. ප්‍රඥාවන්ත කෙනා කියන්නේ මේ පාඩම් හිටින කෙනා නෙවෙයි. අවබෝධ කරන කෙනා. තමන් ඒක අවබෝධ කරන්න ඕනේ. අවබෝධ කිරීම කියන්නේ ඕපනයික එකක්. තමා තුළට පමුණවාගෙන අවබෝධ කරන්න තියෙන්නේ. මේ ලෝකෙට පෙන්වන්න නෙමෙයි. තමා තුළට පමුණවාගෙන අවබෝධ කරන්නේ ප්‍රඥාවන්ත කෙනා. තමා තුළට පමුණවාගෙන අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා. දුක් දේ දුක් හැටියට දකිනවා. අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා. හරි ලස්සන විස්තර කරලා තියෙනවා. රහක්මනෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ ස්වාක්කාතයි සම්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝ කියන එකේ තේරුම මොකක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ මෙයාට කියා දෙනවා මේ බ්‍රාහ්මණය කෙනෙක් තමා තුළ ලෝභය හට ගන්නවා නම් ලෝභය හට තමන් තුළ දැන් ලෝභය හට අරන් තියනවා කියලා දකිනවා නම් ද්වේෂය හට ගන්නවා නම් ද්වේෂය හට අරන් තියනවා කියලා දකිනවා නම් මෝහය හට ගන්නවා නම් මෝහය හට ගන්නවා කියලා දකිනවා නම් දැන් මෝහය තියෙනවා කියලා. ඉපමණකින්ම ධර්මයේ ස්වාකාතය කියනවා. සම්දිට්ඨිකයි අකාලිකයි එහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං විතබ්බ විඤ්ඤෝයි කියනවා.
යම්මාකාරයකට ධර්මයේ මනසිකාර කිරීමෙන් ධර්මය අවබෝධ කිරීමෙන් ඒ උපන් ලෝභී ප්‍රහාණය වුණා නම් ප්‍රහාණය වුණා දකින්නවා නම් ඒ උපන් ද්වේෂය ප්‍රහාණය වුණා දකින්නවා නම් ඒ උපන් මෝහය ප්‍රහාණය වුණා දකින්නවා නම් එපමණකින් ධර්මයේ ස්වාකාතයි සම්දිත්තිකයි අකාලිකයි එහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං විතබ්බෝ විඤ්ඤෝ කියනවා. එතකොට මේ ධර්මයේ දකින්න තියෙන්නේ කොහොමද? තමාගේ හිතේ ඇති වෙන පිරිසිදු බව අපිරිසිදු බව පිළිබඳ ඇති වෙන අවබෝධයෙන්මයි. මේක අනුන් තුලින් අසවලා මෙහිමයි කියලා අනුන්ට කැරැට්ටු හදලා නෙමෙයි මේක අවබෝධ කරගන්න තියෙන්නේ. තමන් විසින් තමන්ගේ ජීවිතය දිහා බලලයි. එතකොට බලන්න මේක ප්‍රඥාවන්ත කෙනෙක් විතරයි ඒ කොටස කරන්නේ. මොකද්ද? තමන්ගේ ජීවිතය තුලින් තමන්ව බලා ගන්නවා කියන එක ඒක ලේසි කෙනෙක් කරන්නේ නැහැ. ඒක කරන්නේ කවුද? ප්‍රඥාවන්ත කෙනා තමන්ගේ ජීවිතය තුලින් කවුරු ගැනද බලාගන්නේ? තමා ගැන බලාගන්නේ. තමන් ගැන බලාගෙන තමන්ව අවබෝධ කරගන්නේ. අපි හොඳට මතක තියාගන්න ඕනේ ධර්මයෙන් විස්තර කරන්නේ තමාට පිළිසරණයි. ධර්මයේ තමාට පිළිසරණයි. ඉතින් ඒක තමන්ම හදාගන්න තියෙන්නේ. සංසාර දිහා බලනකට පින්වතුනි බැරි වෙලාවත් ඔය නිරේ තිරිසන් යෝනි පෙරේත ලෝකෙ උපන්නොත් ඊළඟ ජීවිතේ මේ කරන දේවල් මොනවා හරි වෙලා ගැස්සිලා වැරදිලා ගියොත් ඊට පස්සේ කවුරුවත් නැහැ. තමන්ම කරගහගෙන යන්න ඕනේ. කවුරුත් නැහැ. යාළු මිත්‍රයොත් නැහැ, කල්යාණ මිත්‍රයොත් නැහැ, ඉඩකඩම් දීපලත් නැහැ, වතු පිටිත් නැහැ, පිරිසත් නැහැ, කවුරුත් නැහැ. තමන්ට තමනුත් නැහැ. ඒ අනතුරෙන් මිදෙන්න පුළුවන් එකම අවස්ථාව තමයි මේ ලැබිලා තියෙන්නේ. මේ ලැබිලා තියෙන අවස්ථාවේ තමන්ව රැකගත්තොත් ඒක තමයි තමන්ට තියෙන ලොකුම රැකවරණය. හොඳට මතක තියාගන්න මේ ධර්මයේ ඉගෙන ගන්නේ මාව රැක ගැනීම පිණිසයි කියලා තමන්ව රැකගන්න එක ගැන අවබෝධයට ආවනම් ඒ අවබෝධයට ආපු අය විතරයි මාර්ගඵල ලබන්නේ. අනිත් කවුරුවත් ලබන්නේ නැහැ. පැහැදිලි ඒක. තමන්ව රැකගන්න මාර්ගයට ආපු එක්කෙනා විතරයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඉතින් ඒ නිසා මේ දුර්ලභ ප්‍රඥාව තමා තුළ පිහිටලා තිබුණොත් ඒක තමන්ගේම වාසනාව. ඒක පිහිටලා නැත්තම් තමන්ගේම අවාසනාව. ඒ නිසා ඒ වාසනාව දිනු කරගන්න. එහෙනම් අපිට තියෙන්න ඕනේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා. මේ පහ මේ කිව්වේ. එතකොට මේ පහට මොනවද කිව්වේ? සීක බල පහ තමන් ගාව ඇති කරගන්න කියන එකයි මේකෙන් කියන්නේ මේ. ඒ සීක බල පහ තියෙන කෙනත් එක්ක ඕන එකක් කතා කරන්න පුළුවන්. මාර්ගයේ යන කෙනෙක් යා. ආර්ය ශ්‍රාංගික මාර්ගයට බැස ගන්න කෙනෙක් යා. එයා සත්පුරුෂයෙක්. කෙලෙහි ගුණ දන්නා කෙනෙක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මේ දුෂ්කතා සූත්‍රයේ විස්තර කරන්නේ අන්න ඒ පහ. සද්ධා, සීල, සුත, ත්‍යාග, පඤ්ඤා. මේ පහ තමන් ගාව තියෙනවා නම් තමන්ට තමන්ව පේනවා. තමන්ව දකිනවා. මේ ධර්මයේ හැසිරෙන්න පින්වතුනි බාහිර සාක්ෂිකාරයෝ ඕනේ නැහැ. බාහිර සාක්ෂි වලින් අපිට මේක කරන්නත් බෑ. බාහිර කෙනෙකුට අපි කවුද කියලා අවබෝධ කරන්නත් බෑ. කරන්න පුළුවන් කමකුත් නැහැ. ඒක තමන්මයි තමන් ගැන අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පින්වතුන් මේ ධර්ම මාර්ගයේ දියුණු කරගෙන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ පංචසීක බල දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ උතුම් දුර්ලභ භාග්‍යය උදා කර ගනිත්වා. අමාදම් විල අතිපූජනීය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ධර්ම දේශනාව